හරි දරුවනේ අපි සාකච්ඡා කරගෙන යමු අනිත් පැය සම්බන්ධ වෙයි කොහොමත් රෙකෝඩින් එකක් යනවා අපි සාකච්ඡා කරේ ප්‍රශ්නාංක 5 දැන් අපිට එන්න තියෙන්නේ ප්‍රශ්නාංක 6ට ප්‍රශ්නාංක 6 සම්භාවිතාවයේ පාඩමට අදාළයි අපි ප්‍රශ්නාංක 6ට එමු ප්‍රශ්නාංක 6 තියෙන්නේ පෙට්ටියක සර්වසම නිල් පෑන් 2යි කළු පෑන් 5යි රතු පෑන් 3ක් ඇත. එහි අහඹු ලෙස ඉවතට ගන්නා රතු පෑන් අහඹු ලෙස ඉවතට ගන්නා පෑන රතු පෑනක් වීමේ සම්භාවිතාවය කීයද කියලා තමයි ඔයගොල්ලන් අහන්නේ. රතු පෑනක් වීමේ සම්භාවිතාවය නේ? ඔව්. එතකොට පෙට්ටියක සර්වසම නිල් පෑන් 3ක් තියෙනවා මේ නිල් පෑන් 2යි කළු පෑන් 5යි රතු පෑන් 3යි එයින් අහඹු ලෙස විතර ගන්නා පෑන රතු පෑනක් වීම ඒ කියන්නේ මෙන්න මෙයා රතු පෑනක් ඉතින් අපි දන්නවා සමස්ත මේකේ නියදී අවකාශයේ ප්‍රතිඵල ගණනය වෙන්නේ 2 එකතු කිරීම 5 එකතු කිරීම 3 ඒකෙන් එතකොට මෙතන අදාළ සිද්ධියේ ප්‍රතිඵල ගණන 3යි සම්භාවිතාවය අපි ගත්තොත් 5යි 7යි 10න් 3 තමයි ඔබේ උත්තරේ වෙන්නේ. ඔබේ උත්තරේ 10න් 3යි. ඒ අනුව ඒකට ලකුණු වෙන් වෙනවා මේ 3ට 1යි 10ට 1යි ඒ අනුව ලකුණු දෙකක් ඔබට හිමි වෙනවා. ලකුණු දෙකක් හිමි වෙනවා. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 7 මේ වීජීය පදවල කුඩා පොදු ගුණාකාරකය ඔබෙන් අහන්නේ. එතකොට දුවේ පුතේ අපිට මෙතන පැහැදිලිව පේනවා මෙතන x වර්ගය තියෙන්නේ. මෙතන දෙගුණයක් x තියෙන්නේ. 6 කියන එක අපිට ලියන්න පුළුවන් ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට 2ෙන් බෙදුවාම 3යි. 3ෙන් බෙදුවාම 1යි. එතකොට එනවා 2 තිත y තිත 3 කියලා අපි ඔහොම ගමු. එක පෙළට අපි පෙළ ගැස්සුවා. ඒ අනුව කුඩා පොදු ගුණාකාරයේ වෙන්නේ අපි දන්නවා. අපි මෙතනදී තෝරාගන්නේ මේ මෙතන දෙකෙන් එකක් ගන්නවා. x ගේ වැඩිම බලය ගන්නේ හැමතිස්සෙම වැඩිම බලය මෙයා වෙනවා නේ. ওই ටික තමයි අපි ගන්නෙ. එතකොට එනවා 2 ගුණ 3 ගුණ y ගුණ x ගේ දෙවෙනි බලය. ඔන්න ඉවරත් වුණ 6යි y x වර්ගය ඔබ මේක ලියනකොට මේ නියතය ඉදිරියෙන් ලියන්න සැලකිලිමත් වෙන්න ඕන. yx වර්ගය 6 කියලා ලියන්නේ නැහැ. ওই විදිහට තමයි ඔබේ උත්තරේ එන්නේ. ඔබ මෙතනට ඇවිල්ලා තිබුණොත් ඔබට ලකුණු 2යි මේ පියවරට 1 ලකුණයි. ඒ අනුව තමයි මෙතන ලකුණු හිමි වෙන්නේ. ඊළඟට අපි නැවත එනවා ජ්‍යාමිතිය ගැටලුවකට. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OV x ගේ අගය අපෙන් අහන්නේ. x ගේ අගය. ඉතින් පැහැදිලිවම ඔබට පේනවා මේක ජ්‍යාමිතික ප්‍රමේයයක් තමයි ප්‍රශ්න කරන්නේ. මේ තියෙන වෘත්ත ඡාපය. අපි ගත්තොත් මේ තියෙන සුළු වෘත්ත ඡාපය. මේ සුළු වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්තයේ ඉතිරි කොටස ආපාදිත කෝණයෙන් දෙගුණයක්. දැන් මෙතන වෙන්නේ මෙයා වගේ මෙයා දෙගුණයක් වෙනවා. එහෙනම් දැන් මෙතන ඉඳන් මෙතනට යනකොට අපි කරන්නේ දෙකෙන් බෙදනවා. මේ දෙකෙන් බෙදනවා. එහෙනම් අපි දන්නවා x ගේ අගය කොහොමද එන්නේ? x ගේ අගය එන්නේ දරුවනි 52 බෙදීම. මේ 52 අපි බෙදනවා කීයෙන්ද දෙකෙන්. මේ 52 දෙකෙන් බෙදෙන. එතකොට දෙවරක් 2 4යි, ඉතුරු 1යි, දෙවරක් 6යි. ඒ කියන්නේ අංශක 26යි. ප්‍රශ්නාංක 8 අංශක 26යි. ඔබ බලන්න එතනදී මේ දෙකෙන් බෙදෙන බව පෙන්නනවට 1යි උත්තරේට 1යි. ඒ අනුව ලකුණු 2යි. දැන් ඔබ ඒ පිටුවේ සම්පූර්ණ ලකුණු ටික මේ පහලින් කොටුවක් ගහලා දාන්න කීයද කියලා. මොනවා හරි යමක් අහන්න තියෙනවා නම් ඒ මොහොතේම අහන්න. ඔය විදිහට තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පිටුව සම්පූර්ණ වෙන්නේ. අපි දැන් එමු දෙවෙනි පිටුවට.
අපි එනවා දෙවෙනි පිටුවට. ඔව්. ඒ තමයි ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 මේ තින්නේ කුලක ජනන ස්වරූපයේ තියෙන. P නම් කුලකය x කෙසේද යත් x යනු වර්ග සංඛ්‍යාවකි 16ට අඩු හෝ සමානයි x ගේ අගය. මෙන්න මේ කන්ඩිෂන් එක දීලා තියෙන්නේ. කොන්දේසිය 16ට අඩු හෝ සමානයි. අපිට කියන p ගේ අවයව ලයිස්තුගත කරන්න කියලා. අනිවාර්යයෙන්ම අපි p ගේ අවයව ලයිස්තුගත කරනකොට පුතේ p සමානයි සංගල වරහණක් තුල අපි 16ට අඩු වර්ග සංඛ්‍යා ටික ලියනවා. ඔබ දන්නවා 1 එනවා 4 එනවා මේ 4 ඊළඟට 9 එනවා නේ එච්චරයිනේ 1 4 9 16 එනවා 16ට සමානයි තියෙනින්ද 16 එනවා අනිවාර්යෙන් ඔන්න කොහොමයි ඔබේ උත්තරේ එන්නේ 1 4 9 16 එතකොට එහෙමනම් දරුවනි එතනට ලකුණු පිරිනමන්නේ අනිවාර්යයෙන්ම අවයව සියල්ල නිවැරදි නම් ඔබේ අවයව සියල්ල නිවැරදි නම් එක ලකුණයි සංගල වරහන් දාලා තියෙනවා නම් එක ලකුණයි ඒ අනුව තමයි ලකුණු දෙක පිරිනමන්නේ අවයව සියල්ල හරි නම් එකයි සංගල වරහන් තුල ලියලා තියෙනවා නේ අවයව එකක් හරි වැරදි නම් මෙතන එකක්වත් හම්බ වෙන්නේ නැහැ පුතේ ඒකත් මතක තියාගන්න ලඝු ගණක ආකාරයෙන් දීලා තියෙන්නේ මේක ලඝු ගණක ආකාරයෙන් මේක ලියන්නලු ලඝු ගණක ආකාරයෙන් ලියන දර්ශක ආකාරය. ඒතකොට අපි දන්නවා මෙයාගේ පාදය 7. ඒතකොට අපි යන්නේ ලඝු log එන්නේ 7 පාදයට 49 ලඝු ගණකේ අගය කීයද 2යි. ඔන්න තමයි එන්නේ. 7 පාදයට 49 ලඝු ගණකේ අගය 2යි. ඒකට පුතේ අර වගේමයි එතකොට ලකුණු දෙකක් ලැබෙනවා ඔබට 2 හෝ බිඳුවයි ප්‍රශ්නාංක 11 දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕවේ AB ජායේ දිග අපෙන් අහනවා AB ජායේ දිග මෙතන ඇගීම් අරමුණ තමයි මේ වෘත්තයක පුතේ වෘත්තයක කේන්ද්‍රයේ සිට මේ ජායකට ලම්බකයක් අපි ඇන්දොත් මේ ජාය අනිවාර්යයෙන්ම සමච්ඡේදනය වෙනවා. ඉතින් මෙතන අංශක 90යි නේ අංශක 90යි අපි දන්නවා මෙතන මේ ජායේ සමච්ඡේදනය වෙනවා. ඊළඟට තමයි පයිතගරස් ත්‍රිත්වයක් තමයි මෙතන යෙදෙන්නේ. අපි දන්නවා මෙයා 3යි මෙයා 5යි නම් ඔබ හැමෝම දන්න දේ තමයි මෙයා 4යි. මේ 3 4 5 එන්න අපිට මෙතන පයිතගරස් සම්බන්ධය දදා ඉන්න ඕනේ මේක 4යි. ඒතකොට මෙතනත් 4යි. ඒතකොට AB ගේ දිග වෙන්නේ සෙන්ටිමීටර් 8යි. දරුවනි සෙන්ටිමීටර් 8යි. පැහැදිලි? ඒ අනුව මෙතන ලකුණු දෙකක් ලැබෙනවා. මේක 8 නැතුව ළමයා මෙතන 4 කියලා දාලා තිබුණොත් එක ලකුණක් ලැබෙනවා. 4 හඳුනා ගැනීමට එක ලකුණයි. හරි? 4 හඳුනා ගැනීමට එක ලකුණයි. හරි. අපි එනවා ප්‍රශ්නාංක 11ට දැන්. ප්‍රශ්නාංක 11ට අපි එන්න හදන්නේ. නෙවෙයි 12. අපි ප්‍රශ්නාංක 12ට එනවා. ප්‍රශ්නාංක 12 කියන්නේ ඍජු වෘත්තාකාර සිලින්ඩරයක අරය 7යි උස 20යි එහි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඉතින් පුතා මේම සිලින්ඩරයක් අපිට පුළුවන් මේකේ දල සටහනක් මේම ඉක්මනට ඇඳගන්න. ගැටළු විසඳනකොට ඔබ කාටුන් ශිල්පියෙක් වගේ අදාළ තොරතුරු ඉදිරිපත් කිරීම තුළ ඔබට වඩා පහසු වෙනවා. මේක ඒතකොට මේකේ දීලා තියෙන්නේ අරය මේ අරය 7යි. මේ අරය 7යි උස 20යි. මෙයාගේ උස 20යි. එතකොට අපෙන් අහන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. අපි දන්නවා මෙයාගේ වක්‍ර පෘෂ්ඨයේ දිග හැරියාම එන්නේ ඍජු කෝණාශ්‍රයක්.
නේ ඍජු කෝණාංශය. ඉතින් මෙයාගේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය එන්නේ 2πrh කියන සූත්‍රය නේද? එhmenan අපිට පුළුවන් මෙයාගේ වර්ගඵලය ගන්න දෙකක් ෆයි කියන්නේ පුතා 7න් 22යි r කියන්නේ 7යි h කියන්නේ 20යි. ওই විදිහට තමයි එන්නේ. ඉතින් මේක සුළු වෙනවා 7 1යි මෙතන 7 1යි. එතකොට ඔයගලන්ට පේනවා 22 2ක් 44යි 44 2ක් 88යි 88යි අගට බිඳුවක් එනවා වර්ග සෙන්ටිමීටර් තමයි උත්තරේ වෙන්නේ. වර්ග සෙන්ටිමීටර්. ඒ අනුව මේකට ලකුණු ප්‍රදානය වෙනවා නම් ලකුණු ප්‍රදානය වෙන මේ ළමයා මේ සූත්‍රය හඳුනා ගැනීම හෝ ආදේශය ඔය දෙකෙන් එකක්. අවසාන උත්තරේට එකක්. ඒ අනුව තමයි ලකුණු දෙක ලැබෙන්නේ. හරි. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 13ට. ගුණෝත්තර ශ්‍රේණියක් පිළිබඳව තමයි මෙතන දීලා තියෙන්නේ. ගුණෝත්තර ශ්‍රේණිය. ඔයගලන්ට පේනවා මෙතන මේ 3 ගුණයක්. මෙතන 3 ගුණයක් යන්නේ. 3 ගුණයක්. එන්නේ අහන්නේ පොදු අනුපාතය අහන්නේ. පොදු අනුපාතය කියන්නේ අනුයාත පද දෙකක පසුපදයේ පෙර පදයෙන් බෙදන්න ඕන. ඒ කියන්නේ r සමානයි 9 බෙදීම 3 නේ. ඒ කියන්නේ 3යි. ඔබේ උත්තරේ 3යි. එතනත් මෙහෙමයි 9 3ෙන් බෙදෙන බව පෙන්නනවට එකයි උත්තරේට එකයි. ඒ අනුව ලකුණු දෙකයි. අන්න එහෙමයි එන්නේ. හරි? ඒ විදිහට තමයි එතන ලකුණු බෙදීම වෙන්නේ. ඊළඟට දී ඇති රූපයේ AB ජ්‍යාමිතියනේ AB සෙන්ටිමීටර් 10යි. දී ඇති රූපයේ AB සෙන්ටිමීටර් 10යි. මෙයා සෙන්ටිමීටර් 10යි. AC දිග තමයි ඕගොල්ලන්ගෙන් අහන්නේ. දැන් ඔන්න ඔතනදී ඔයගොල්ලෝ බලයි කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. නේ? මෙතන ත්‍රිකෝණමිතිය භාවිත කරන්නේ නැහැ. මෙතන තේරෙන්න ඕන දේ තමයි අපි මොනව කරන්න මෙන්න මේ කෝණය අපි හොයාගමු. මෙයා 130යි නම් මේ කෝණය එන්නේ අංශක 180න් අපි අඩු කරනවා අංශක 180න් අඩු කරනවා 130යි 25යි එකතුව නේ. එතකොට මෙතන 180න් අඩු වෙනවා 155. මේකෙන් අපේ අඩු වෙනවා 155 නේ. එතකොට මේ 155ක් අඩු වුණු ගමන් 155ක් අඩු වෙනවා. එතකොට මෙතන එන්නේ අංශක 25යි. අංශක 25යි. ඒ කියන්නේ එහෙනම් මෙයා 25ක් වෙනවා කියන්නේ පුතේ ඊට සම්මුඛ පාද දෙක සමාන වෙනවා. නේ? දැක්කද? එහෙමනම් මෙතන AC කීයද? AC සමානයි සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් 10යි. AC සමානයි සෙන්ටිමීටර් 10යි. ඒ කියන්නේ ඔයගලන්ට පේනවා මෙතන මේ 25 හොයා ගන්නවට එක ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ 10ට තමයි ඉතුරු ලකුණ. ඒ අනුව තමයි ලකුණු දෙක හැදෙන්නේ. ලකුණු දෙක හැදෙන්නේ එහෙමයි. අපි එනවා 15 වෙනි ප්‍රශ්නෙට දැන්. ප්‍රශ්නාංක 15. ප්‍රශ්නාංක 15. ප්‍රශ්නාංක 15 තියෙන්නේ අපිට මේ ආකාරයට බිඳුව දෙක ලක්ෂය හරහා යන අනුක්‍රමණයේ 3 වූ සරල රේඛාවේ සමීකරණය. බිඳුව දෙක ලක්ෂය හරහා යන අනුක්‍රමණයේ 3 වූ සරල රේඛාවේ සමීකරණය ඔබෙන් අහන්න. එතකොට පුතා අපිට පැහැදිලි මේ බිඳුව දෙක කියන්නේ මෙතන අන්තක්ඛණ්ඩය තමයි මේ දෙන්නේ. අනුක්‍රමණය මෙතන තියෙනවා. එහෙනම් සමීකරණය ඉන්නේ y සමානයි 3x ධන 2 කියන සමීකරණය. y සමානයි 3x ධන 2. ප්‍රශ්නාංක 16 APCR සමානයි. APCR සමානයි BCRQ සමානයි. මේ ABC ත්‍රිකෝණයයි PQR ත්‍රිකෝණයේ අංග සම වෙනවලු. මේ දෙන අංග සමයි. ABට දිගින් සමාන පාදයේ කුමක්ද කියලා අහනවා.
ABට දිගින් සමාන පාදය කුමක්ද? මේ ABට දිගින් සමාන පාදය. එතකොට පුතා AB දැන් මේක ත්‍රිකෝණ අංග සම වෙනවනේ. නේ මේක ත්‍රිකෝණ අංග සම වෙනවානේ. අංග සම වේ. AB කියන්නේ එතකොට අපි ගත්තොත් එහෙම මේ පාදේ. මෙයාට දිගින් සමාන වන පාදේ කවුද කියලා අහන්න. පැහැදිලිව. ඔබට පේනවා මෙයාට සමානයි. නේ එතකොට මේ සම්පූර්ණ පාදේ මෙයාට සමාන වෙන්නේ. එහෙනම් ABට සමාන වෙන්නේ PQ තමයි ඔබේ උත්තරේ එන්න ඕනේ. කලබලයට ඔබ RQ ලියලා ඇති PQ. BACට විශාලත්වයෙන් සමාන කෝණය. BAC කියන්නේ මේ කෝණය. මෙයා ඉන්නේ මේ පාදයයි මෙයයි. මෙයයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. ඒ කියන්නේ කවුද? RPQ කෝණය. RPQ කෝණය තමයි එතන දරුවනි කෝණයට සමාන වෙන්නේ. RPQ ඔබේ උත්තරේ වෙන්නේ. right. ඒ පිටුවේ ලකුණු ටික දාන්න බලන්න. අපි මේ දෙවෙනි පිටුව වෙනකන් තමයි සාකච්ඡා කරේ. මුළු ලකුණු ටික මෙතනින් දාන්න. මුළු ලකුණු ටික මේකට එක ලකුණයි මේකට එක ලකුණයි ඒ අනුව ලකුණු දෙක එන්නේ. මේකේ කෙලින්ම ලකුණු දෙකයි ලකුණු දෙකයි. අපි යනවා දැන් තුන්වෙනි පිටුවට. අපි තුන්වෙනි පිටුව බලමු. ප්‍රශ්න අංක 17. ප්‍රශ්න අංක 17. මේකෙදී මෙන්න මේ කියන අසමානතාවයේ විසඳුම් කුලකයේ නිවැරදිව දැක්වෙන සංඛ්‍යා රේඛාව තෝරා යටින් ඉරක් අඳින්නලු. බහුවර්ණ ස්වරූපයට තමයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඉතින් මේ අසමානතාවය අපි හඳුනගන්න එපා මුලින්ම. අපි මේ අසමානතාවය හඳුනගන්න අපි මෙයා පොඩ්ඩක් විසඳලා බලමු. එතන අපි මෙයා විසඳනවා 2x අඩු කිරීම 1 3ට වඩා අඩුයි. හරිනේ. එතකොට මෙතන 2x අඩු කිරීම 1 3ට වඩා අඩුයි. ඒ හින්දා අපි කරන්නේ මේ දෙපැත්තටම මේ එකක් එකතු කරනවා. මෙයාටත් එකක් එකතු වෙනවා මෙතනටත් එකක් එකතු වෙනවා. ඒ කියන්නේ මුල් අසමතාවයේ ලකුණ මාරු වෙන්නේ නැහැ. මෙතන ඉන්නේ 2x 3යි 1යි 4යි අඩු. ඊට පස්සේ අපි දෙකෙන් බෙදුවාම අපිට අදහස එනවා මෙතන x කියන්නේ දෙකට අඩු වගයක්. හැබැයි මෙතන සමාන ලකුණ නැති හින්දා මේ රවුම පාට කරන එක වැරදි. මෙතන පාට කරලා නැහැ. හැබැයි දෙකට අඩු පැත්තට යන්න ඕනේ. දෙකට අඩු පැත්තට. එහෙමනම් දුවේ පුතේ මේකේ උත්තරේ වෙන්නේ මෙන්න මේ අවස්ථාව. මේ අවස්ථාව තමයි ඔබේ උත්තරේ වෙන්න ඕනේ. මේක. හරි? ඒක නිවැරදිව හඳුනාගත්තා නම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. මේක යම් මේකින් ඔබ හඳුනගෙන නැහැ. මේක වරද්දලා තියෙන්නේ. නමුත් මෙතනට ළමයා ඇවිල්ලා තියෙනවා නම් එතට එක ලකුණක් තියෙනවා. මේක වැරදි. හැබැයි යා මේක කරලා තියෙනවා. එතකොට එතන එක ලකුණක් ලැබෙනවා. හරි? එක ලකුණක් ලැබෙනවා. හරි. අපි එනවා දැන් ඊළඟට ප්‍රශ්න අංක 18ට. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අපි ප්‍රශ්න අංක 18 අපි සාකච්ඡා කරා. ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර රථයක චලිතය ඇසුරෙන් අඳින ලද දුර කාල ප්‍රස්ථාරයක් රූපේ දැක්වේ. මෝටර රථයේ වේගය අපෙන් අහන්නේ. මෝටර රථයේ වේගය. අපි දන්නවා දරුවනි වේගය කියන්නේ ඒකක කාලයකදී ගෙවා යන දුර. වේගය අපි හොයන්නේ අපි දන්නවා දුර බෙදීම කාලය. නේ? දුර බෙදීම කාලය. right. එතකොට කොහොමද ගන්නෙ? අපිට මෙතන පෙන්නන්නේ කාලය, මෙතන පෙන්නන්නේ දුර. අපි එක අවස්ථාවක් මෙතන සැලකුවොත් අපි මේ තැන ගත්තොත්
මෙතන කණ්ඩාංකයේ වෙන්නේ 4,160. මේක ඒකාකාරයි. මේ එකාකාර වේගෙන් යන්නේ. එතකොට මෙතන ඔයගලන්ට පේනවා මෙයා පැය 4කදී කිලෝමීටර් 160ක් ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් දුර 160 අපි බෙදනවා 4. නේ? ඒ කියන්නේ මේ සරල රේඛාවේ අනුක්‍රමණය. අනුක්‍රමණය තමයි මේකේ වේගය මේ අදාළ චලිතය නැත්නම් මෝටර රථයේ වේගයේ බවට පත් වෙන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය ගන්න මූල ලක්ෂ්‍ය හරහා යන හින්දා y කණ්ඩාංකය x කණ්ඩාංකයෙන් බෙදීම ප්‍රමාණවත්. ඒ කියන්නේ මෙයාගේ උත්තරය පැයට කිලෝමීටර්. අපි ගත්තොත් එහෙම පැයට කිලෝමීටර් 40යි. kmh - 40යි. ඔන්න ඔහොමයි. එතකොට මේ වගේ වෙලාවක මේ අවස්ථාවට එක ලකුණක් ලැබෙනවා, උත්තරයට එක ලකුණක් ලැබෙනවා. ඒ අනුව තමයි ලකුණු දෙක ඔබට පිරිනමන්නේ. අපි නැවත එනවා බීජ ගණිතයට ප්‍රශ්නාංක 19. ප්‍රශ්නාංක 19. එතකොට දූල පුතාලට පේනවා වීජීය භාග දෙකක් සරල වීජීය භාග. වීජීය සමීකරණයක් තියෙන්නේ. එතකොට අපි කරන්නේ මේ පැත්ත සුළු කර ගන්නවා. මෙතන අපි පොදු හරයක් ගමු x කියලා. එතකොට මෙතන 4 එකතු කිරීම 3 සමාන කරනවා මම 14ට. නේ? 4 එකතු කිරීම 3 අපි සමාන කරනවා 14ට. 14ට. එතන 4යි 3යි 7යි මේක 7 මේක 7 බෙදීම x සමාන කරනවා 14ට. එතකොට මේ යටින් එකක් අපි එකක් දාගන්නවා. මේක හරහාට ගුණ වෙනවා ඔය විදිහට. එතකොට දරුවනි මෙතන එනවා 14යි x සමානයි 14යි x සමානයි 7යි. x කියන්නේ එතකොට 7 බෙදීම 14 උත්තරේ එන්නේ 7 1යි 7 2යි උත්තරය 2කින් 1යි. උත්තරය 2කින් 1යි. x සමානයි 2කින් 1යි. එයානෝ මේකට ලකුණු පිරිනමන්නේ මෙන්න මේ අවස්ථාවට ආවොත් එක ලකුණයි මෙතනට 1යි. ඒ අනුව තමයි ලකුණු දෙක පිරිනමන්නේ. හරි? 19 වෙනි ප්‍රශ්නේ උත්තරේ 2කින් 1. අපි ප්‍රශ්නාංක 20ට එන්න හදන්නේ. 20 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 20. ප්‍රශ්නාංක 20 මෙහෙමයි. ජ්‍යාමිතිය ABCD චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වීම සඳහා මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වීම සඳහා එහි විකර්ණ මගින් සැපිරිය යුතු අවශ්‍යතාවය ලියන්න. ABCD චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වීම සඳහා මෙතන පැහැදිලිව කියන මේ සමාන්තරාශ්‍රයක් වීම සඳහා විකර්ණ මගින් සැපිරිය යුතු අවශ්‍යතාවය. අපි දන්නවා අනිවාර්යයෙන්ම පුතේ විකර්ණ සමච්ඡේදනය වෙන්න ඕන. විකර්ණ සමච්ඡේදනය වෙන්න ඕන. එතකොට තමයි මෙයා සමාන්තරාශ්‍රයක් බවට පත් වෙන අවශ්‍යතාවය අපි ලියනවා විකර්ණ සමච්ඡේදනය වීම. විකර්ණ සමච්ඡේදනය වීම. විකර්ණ සමච්ඡේදනය වීම. මේ විකර්ණ සමච්ඡේදනය වුණාම තමයි අදාළ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් බවට පත් වෙන්නේ. right. එතකොට මේකට ලකුණු ප්‍රදානය කරොත් කෙලින්ම මේක ලකුණු 2යි. යම් කෙනෙක් මේ රූපිකව මෙහෙම පෙන්නලා තිබුණොත් අවශ්‍යතාවය ලියන්න කියලා තියෙන්නේ මේ ලියන්න. ලකුණු කරන්න කියලා නෙවෙයි. එහෙම තිබුණොත් එක ලකුණක් ලැබෙනවා. එක ලකුණක්. මේක ලියවෙන්න ඕන. විකර්ණ සමච්ඡේදනය වීම කියලා. ප්‍රශ්නාංක 21 අපි ගමු ඉස්සරහට. ප්‍රශ්නාංක 21
පොළවේ A නම් ලක්ෂයක සිට BC කොඩි කණුවක C මුදුන දෙස බලන විට ආරෝහණ කෝණය අංශක 40ක් වේ. එය රූප සටහනේ ලකුණු කරන්න. පොළවේ A නම් ලක්ෂයක සිට BC කොඩි කණුවක C මුදුන දෙස බලන විට ආරෝහණ කෝණය අංශක 40 බව පෙන්වන්න. එහෙනම් පුතේ මේ දිහා බලනකොට C ආරෝහණ කෝණය. ඒ කියන්නේ අපි පොළොව මට්ටම ගන්නවා S මට්ටම කියලා. මෙන්න මේ විදිහට අපි ගත්තොත් මෙන්න මේ ආරෝහණ කෝණය දරුවනි කීයද? අංශක 40යි. එයා එන්නේ අංශක 40යි. ඔන්න නේ ආරෝහණ කෝණය 40යි. C මුදුන දෙස BC කොඩි කණුවක C මුදුන දෙස A ලක්ෂයේ ඉඳන් බලන්න. ඔන්න ඔය විදියට එමනම් මෙතන ඔබ නිවැරදිව ලකුණු කරනවට 1යි කෝණෙට 1යි ලකුණු 2යි. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 22. සියලු තාත්වික x සඳහා A හා B අපෙන් අහන්න. A හා B. ඉතින් අපිට පැහැදිලිව පේනවා මෙතන 7 සාධක යුගලයක් අපි හොයනවා එකතු කරාම 8ක් එන්නේ. ඉතින් 7 වරක් 1. 7 1යි 8යි. එහෙනම් අපිට ගන්න පුළුවන් A වෙනුවට 7 හෝ 1. ওই දෙකම හරි. දෙකෙන් එකක් B වෙනුවට එතකොට අපිට ගන්න වෙන්නේ මෙතන 7 ගත්තා නම් මෙතන 1 වෙන්න ඕන. මෙතන 1 ගත්තා නම් 7 වෙන්න ඕන. ওই දෙකෙන් එකක්. හරි? ඒ අනුව එකකට 1යි 1 ලකුණයි මෙතන ඊට පස්සේ මෙතන 1 ලකුණයි ඒ අනුව ලකුණු 2යි. ඒ තමයි ප්‍රශ්න 22 වෙනකන් අපි සාකච්ඡා කරේ. එතන පිටුවේ ලකුණු ටික පුතේ මෙහෙම දාන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්න 22. අපි දැන් එනවා ඊළඟට ප්‍රශ්නාංක 23ට අවසාන පිටුව. ප්‍රශ්නාංක 23. පන්තියක සිසුන් කණ්ඩායමක් මුළු ලකුණු 40ක් වූ ප්‍රශ්න පත්‍රයකට ලකුණු ලබාගත් ආකාරය මෙම ජාල රූපයෙන් දැක්වේ. ප්‍රශ්න පත්‍රයේ පෙනී සිටි සිසුන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. මේ ප්‍රශ්න පත්‍රයේ පෙනී සිටි සිසුන් සංඛ්‍යාව. එතකොට අපි කරන්නේ මෙහෙමයි. මුළු ලකුණු 40ක් වූ ප්‍රශ්න පත්‍රය. අපේ සිසුන් සංඛ්‍යාව අපෙන් අහන්න. එතකොට මෙතන කුඩා පන්ති පාන්තරයේ වගේ දෙගුණයක් තියෙනවා. එතකොට මෙතන එන්නේ දරුවනි 5 ගුණ කිරීම 2. ඒ කියන්නේ මෙතන ළමයි 10 දෙනයි. මෙතන එලින්ම 15යි මෙතන 10යි ඔය ටිකේ එකතුව තමයි අපිට ගන්න තියෙන්නේ. එතකොට ඉන්නේ 10 එකතු කිරීම 15 එකතු කිරීම 10. ඒ කියන්නේ දරුවනි 10යි 20යි 35 තමයි දුල පුතාලාගේ උත්තරේ. උත්තරේ 35යි. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 24ට. ප්‍රශ්නාංක 24. නැවත ජ්‍යාමිතිය. මේකේ කියන්නේ ABCD රොම්බසයක්. රොම්බසයක් කිව්ව ගමන් පුතේ මේ පාද හතර එකිනෙක සමානයි. මෙයා ABD 50යි BCD කෝණය තමයි අපෙන් අහන්නේ. BCD විශාලත්වය මෙන්න මෙයාගේ අගය. ඉතින් අපි දන්නවා මේ සමාන්තරයි මේ සම්මුඛ පාද සමාන්තරයි රොම්බසයක් කියන්නේ සමාන්තර අශ්‍රයක්. මෙයා සම්මුඛ පාද සමාන්තරයි. ඒකාන්තර කෝණයක් එනවා මෙතනනේ. මෙතන ඒකාන්තර කෝණයක් හැදෙනවා. ඒ වගේම මෙයා 50යි නම් මෙතනත් 50යි. මොකද මේ කෝණ සමාන හින්දා. පාද දෙක සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි. ඊට සම්මුඛ කෝණ සමානයි. එතකොට මෙයා 50යි 50යි 100යි ත්‍රිකෝණයේ කෝණයි 180යි මෙයා 80ක් වෙනවා. මෙයා 80යි. අපි දන්නවා සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණේ සමානයි.
ඒ කියන්නේ පුතේ මේ කෝණේ අංශක 80යි. එහෙනම් උත්තරය අංශක 80යි. අංශක 80යි. මේ රූප සටහන තුළ තොරතුරු ලකුණු කරගත්තාම අපිට පිළිතුරු දකින්න පහසු වෙනවා. ඔන්න ඔහොමයි. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 25 පළවෙනි අභියෝගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නෙට අපි එනවා. ඔබ හැමෝම ලකුණු 50 අරන් තියෙන්න ඕන මේවා. දැන් මේ ඔබ ගොඩක් දැන් පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕන නේ. ඉතින් මේ ලකුණු ෆස්ට් පේපර් එකේ ලකුණු 100 ගන්න දැන් ඕගොල්ලන්ට කාටවත් බැරි වෙන්න හේතුවක් නැහැ. දී ඇති AB රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින් ඒ ලක්ෂයට සෙන්ටිමීටර් 5ක් දුරින් P නම් ලක්ෂයක පිහිටීම ලබා ගැනීම සඳහා ශිෂ්‍යයෙකු අඳින ලද දල සටහනක කොටසක් රූපේ දැක්වේ. එය සම්පූර්ණ කර P ලක්ෂයේ පිහිටීම ලකුණු කරන්න. මෙතන කියනවා අපිට ඔබට පැහැදිලිව පේනවා ඇති AB රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින් මේ AB රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින් කිව්වහම පුතේ අපිට පේනවා මේ තියෙන AB අචල රේඛාවට නියත දුරකින්. දැන් මේ පතේ ඇඳලා තියෙන සමාන්තර රේඛාවක්. ඒක ඇඳලා තියෙන. අපිට තියෙන අභියෝගය මොකද්ද? අපිට තියෙන අභියෝගය තමයි ඒ ලක්ෂයට සෙන්ටිමීටර් 5ක් දුරින් වූ ඒ ලක්ෂය මෙතන. එයාට සෙන්ටිමීටර් 5ක් දුරින්. එහෙනම් අපි කරන්නේ එතන ඉඳන් ඒ කේන්ද්‍රය කරගෙන අපි වෘත්ත ඡාපයක් අපි අඳිනවා. එතකොට අන්න මේ දෙක මුණ ගැහෙන තැන මේ දෙක මුණ ගැහෙන තැන තමයි පුතා P වෙන්නේ. මෙතන හැබැයි සෙන්ටිමීටර් 5යි කියලා ඔයගොල්ලෝ ලකුණු කරලා තියෙන්න ඕන. සෙන්ටිමීටර් 5යි. මේ P ලක්ෂය ලකුණු කරන්න. ඔන්න ඔහොමයි. එතනට ලකුණු එතකොට ඔයගොල්ලන්ට ලකුණු දෙකක් ලැබෙනවා. දැන් ඔයගොල්ලෝ එනම් පළවෙනි ප්‍රශ්නය 25ට ලකුණු කීයද කියලා දාන්න 50න් කීයද කියලා. 50න්. පළවෙනි ප්‍රශ්න 25ට. අපි දැන් B කොටසට යමු. B කොටස. B කොටස අපි ගත්තොත් දරුවනේ අනිවාර්යයෙන්ම භාග සම්බන්ධ ගැටලුවක් තමයි එන්නේ. මිනිසෙක් ගමනකින් යා යුතු දුරෙන් 5න් 3ක් දුම්රියෙන්ද ඉතිරියෙන් 3න් 2ක් බසයෙන්ද ගමන් කර ඉතිරි දුර පයින් ගමන් කරයි. මෙයා දුම්රියෙන් යනවා, බසයෙන් යනවා, ඉතිරි ටික පයින් යනවා. තා දුෂ්කර ගමන. දුම්රියෙන් ගමන් කළ පසු යාමට ඉතිරි වූ දුර ප්‍රමාණය මුළු දුරෙන් කවර භාගයක්ද? අපි දන්නවා පුතා එයාගේ ගමන අපි ඒකකයක් ලෙස සලකන්නේ. ඒකකයක්. ඒ ඒකකයෙන් අපි අර දුම්රියෙන් ගිය දුර 5න් 3 අපි අඩු කරනවා. එකක් කියන්නේ පුතේ 5න් 5. ඒකකයක් කියන්නේ 5න් 5. 4න් නම් 4ක්, 3න් නම් 3ක්. ඒතර 5න් 3ක් අඩු කරාම පුතේ උත්තරේ 5න් 2යි. උත්තරේ 5න් 2යි. එතනට එන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. බසෙන් ගමන් කළ දුර ප්‍රමාණය මුළු දුරෙන් කවර භාගයක්ද? බසෙන් යන්නේ ඉතිරියෙන් 3න් 2ක්. ඉතිරියෙන් 3න් 2ක්. ඒ කියන්නේ මේ 5න් 2කින් අල්ලා යන්නේ යෙදෙන්නේ එතන 3න් 2ක්. 3න් 2ක්. එතන අපි දන්නවා එතන හැදෙන්නේ 5න් 2 ගුණ කිරීම 3න් 2. 3න් 2. නේ?
බසෙන් ගමන් කළ දුර ප්‍රමාණය මුළු දුරෙන් කවර භාගයක්ද? ඉතිරියෙන් 3න් 2ක්. ඒ කියන්නේ දරුවනි 15න් 4ක්. 15න් 4ක් තමයි එයා බසයෙන් ගමන් කරන්නේ. දුම්රියෙන් ගමන් කළ දුර සහ පයින් ගමන් කළ දුර අතර අනුපාතය සරලමාකාරයෙන් ලියන්නලු. දැන් දුම්රියෙන් ගමන් කළ දුරයි පයින් ගමන් කළ දුරයි අතර අනුපාතය සරලමාකාරයෙන් ලියන්න. අපි ඉතිරි දුරනේ පයින් යන්නේ. අපි පයින් යන දුර කොටස කොච්චරද කියලා හොයා ගන්න ඕන. පයින් යන දුර කොටස මුළු ගමන එකයි. ඒකෙන් දැන් එයා දුම්රියෙන් ගියා 5න් 3ක්. දුම්රියෙන් ගියා 5න් 3ක්. එයා දුම්රියෙන් ගියා 5න් 3ක්. මුළු ගමනින් 15න් 4ක් එයා බසෙන් ගියා. ඕක අඩු කරන්න ඕන. එතකොට අපි දන්නවා එකෙන් අඩු වෙන්න ඕන දරුවනි. මෙතන පොදු හරයේ 15 ගත්තොත් මෙතන 3ෙන් ගුණ වෙනවා. එතකොට ඔබට පේනවා මෙයත් 3ෙන් ගුණ වෙනවා. මෙයත් 3ෙන් ගුණ වෙනවා. නේ? එතකොට 3 වරක් 3 9 වෙනවා මෙතන. මෙතන 9යි. 9ට එකතු වෙනවා 4ක්. එතකොට මේක එන්නේ එක අඩු කිරීම 15න් 13යි. 9 4යි 13යි. එක කියන්නේ 15න් 15යි. ඒ කියන්නේ මෙතන එන්නේ 15න් 2යි. මෙතන එන්නේ 15න් 2යි. එතකොට එයා මුළු ගමනින් 15න් 2ක් තමයි පයින් ගියේ. එයා මුළු ගමනින් 5න් 3ක් ගියා දුම්රියෙන්. දැන් අපි ගන්නේ දුම්රියයි පයින් ගිය අතර අනුපාතය. එතකොට දුම්රියෙන් ගිය කොටස අපි ගත්තොත් පුතා 15න් 3යිනේ. 5න් 3යිනේ. එතකොට මෙතන එන්නේ 5න් 3යි. මෙතන එන්නේ 5න් 3යි. ඊළඟට මෙතන එන්නේ 15න් 2යි. 15න් 2යි. අපිට පුළුවන් අනුපාතයක් දැන් මේම තියන්න යන්න එපා. මේක භාග ස්වරූපයෙන් අපි මේක තව සරල කරනවා. අපිට පුළුවන් මේ අනුපාතයක් එකම අගෙන් ගුණ කරන්න. දැන් මම මෙතන කරන්නේ මේ හරය අයින් කරගන්න මේ පද දෙකම මම 15න් ගුණ කරනවා. ඒක 15න් ගුණ වුණාම මෙතන අපිට පේනවා 5න් 3 අපි ගුණ කරනවා 15න්. මෙතන 15න් 2 ගුණ කරනවා 15න්. ඒතර 15ට 15 ඉවත් වෙනවා. මෙතන 5 1යි 5 3යි 3 වරක් 3 9යි 9 92 තමයි ඔබේ උත්තරේ වෙන්න ඕනේ. නේ? 5 වරක් 1යි 5 වරක් 3 15යි 3 වරක් 3 9යි. එතකොට මෙතන 15ට 15 බෙදුනහම 2යි මෙතන 2යි 992 ඔබේ උත්තරේ වෙන්න ඕනේ. මම හිතන්නේ ඔබ හැමෝටම මේ උත්තරේ ඇවිල්ලා ඇති. හරි බලමු මේකේ තව කොටසක් තියෙනවද කියලා. ඔව්නේ. තව ඉදිරියට තියෙනවා. අපි මෙතනට වෙනකන් ලකුණු පැවරීම කරමු. ඊළඟට අපෙන් අහනවා ගමනේ මුළු දුර කිලෝමීටර් 30කි. දුම්රියෙන් ගමන් කළ කාලය මිනිත්තු 20කි. දුම්රියේ මධ්‍යක වේගය පැයට කිලෝමීටර් වලින් සොයන්න කියලා. හරි. අපි එතනට එන්න ඉස්සෙල්ලා මෙයාගේ මේ ලකුණු ටික මෙතන දාගමු. ලකුණු වෙන්නේ දරුවනි මේ විදියට. අපි ලකුණු ගත්තොත් මෙතන ලකුණු පිරිනැමීම කරොත් මේ විදියට එන්නේ. එකෙන් 5න් 3 අඩු කරන බව පෙන්වනවට 1යි උත්තරේට 1යි මෙතන ලකුණු 2යි. 5න් 2න් 3න් 2 ගුණ කරන බව පෙන්වනවට 1යි උත්තරේට 1යි එතන ලකුණු 2යි. එකෙන් මේ මුළු ප්‍රමාණය අඩු කරන බව පෙන්වනවට 1යි. ඊළඟට 15න් 2 ගන්නවට 1යි. අනුපාතය මේ ආකාරයට ගොඩ නගනවට 1යි අවසාන එකට 1යි. එතන එනවා 4ක් ලකුණු 4ක්.
නේ 5න් 3 15න් 2 තිබුණොත් 1යි 15න් ගුණ කරලා 992 කියලා ලියනවට ලකුණු එකක් හම්බ වෙනවා. මෙතන භාග සුළු කරනවට 1යි 15න් 2ට 1යි ඒ අනුව ලකුණු 4ක් ලැබෙනවා. දැන් අපි බලමු ඊළඟ කොටස. ඊළඟට කියන්නේ අපිට ඒක වේගයේ පැත්තට යොමු කරනවා. ගමනේ මුළු දුර කිලෝමීටර් 30යි. ගමනේ මුළු දුර කිලෝමීටර් 30යි. දුම්රියෙන් ගමන් කළ කාලය මිනිත්තු 20යි. දුම්රිය මධ්‍යක වේගයේ කීයද කියලා අහන්නේ. දුම්රිය මධ්‍යක වේගය. ඉතින් අපි දන්නවා මුළු ගමන කිලෝමීටර් 30යි ගමනේ. ඒතර මුළු ගමන කිලෝමීටර් 30 නම් දුම්රියෙන් ගමන් කරේ දරුවනි ඔබ දන්නවා දුම්රියෙන් ගමන් කරේ මුළු ගමනින් 5න් 3ක්. මුළු ගමනින් 5න් 3ක් තමයි දුම්රියෙන් ගමන් කරේ. එතකොට අපි 30 ගුණ කරනවා 5න් 3ෙන්. දුම්රියෙන් ගිය දුර බලා ගන්න. නේ? මේ දුම්රියෙන් ගිය දුර බලා ගන්න අපි මේ 30 ගුණ කරනවා 5න් 3ෙන්. ඒතර 5 ව 1යි 5 ව 6යි 6 වරක් 3 18යි. 18යි. එතකොට අපි මොකද කරන්නේ? මේ දුම්රියෙන් ගිය දුර 18යි. මෙතන කියන්නේ අවසානයේ අහන්නේ පුතා පැයට කිලෝමීටර් වලින් අහන්නේ. මේක කිලෝමීටර් හරි. මෙයා කිලෝමීටර්. මෙයා මිනිත්තු 20යි. මිනිත්තු 20යි කියන්නේ දුවල පුතාලා දන්නවා මේ 20 අපි බෙදනවා 60න් පැය කරන්නේ. 20 බෙදනවා 60න් 20 ඒව 1යි මෙතන එන්නේ 20 ඒව 3යි. ඒ කියන්නේ පැය 3න් 1යි. පැය 3න් 1යි. නේ? ඒ කියන්නේ එහෙනම් අවසානයේ මේ පැය එන්නේ එතකොට 18 අපි ගුණ කරනවා 3ෙන්. 30යි 24යි. එතකොට එන්නේ උත්තරය පැයට කිලෝමීටර් 54යි පුතා. පැයට කිලෝමීටර් 54යි. මුලින්ම දුර හොයා ගන්න ඕන. මෙතන මුළු දුර දීලා තියෙන්නේ. ඒක 5න් 3ෙන් ගුණ කරලා දුර හොයා ගන්නවා. ඊට පස්සේ කාලය පැය වලට හරව ගන්නවා. ඊට පස්සේ අපිට උත්තරේ ගන්න පුළුවන් පැයට කිලෝමීටර් වලින්. එතකොට මෙතනට ලකුණු දෙකක් හිමි වෙන්නේ. එතකොට මේ 18 ගන්නවට එකක් ලැබෙනවා. 54ට එකක් ලැබෙනවා. ඒ අනුව පුතේ අපිට එනවා ලකුණු දෙකක් එනවා. ලකුණු දෙකක් එනවා ඔය විදිහට. ලකුණු දෙකක්. පැහැදිලි? ඔන්න. ඒ අනුව දුවල පුතාලා පළවෙනි ප්‍රශ්නේ දාන්න බලන්න ලකුණු 10න් කීයද කියලා. ලකුණු 10න් කීයද කියලා දාන්න පළවෙනි ප්‍රශ්නෙට. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් අහන්න ප්‍රශ්නකට. හරි. අපි එනවා ප්‍රශ්න අංක 2ට දැන්. ප්‍රශ්න අංක 2. ප්‍රශ්න අංක 2 මේ විශ්කම්භයේ මීටර් 14ක් වූ අර්ධ වෘත්තාකාර බිම් කොටසක් රූපයේ දැක්වේ. එහි දිග මීටර 7ක් සහ පළල මීටර් 3ක් වූ ඍජුකෝණාකාර කොටසක වැලි අතුරා ඇත. ඉතිරි කොටසේ තනකොළ වවා ඇත. අර්ධ වෘත්තාකාර බිම් කොටසේ පරිමිතිය අහනවා. අර්ධ වෘත්තාකාර බිම් කොටසේ පරිමිතිය. දුවල පුතාලා දන්නවා පරිමිතිය කියන්නේ පුතේ වටේ දිග. මේ වටේ දිග. එහෙනම් අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මෙන්න මේ ඡාප දිග අපිට ඕන. මේ ඡාප දිග අපිට හොයාගන්න ඕන. ඡාප දිග. ඉතින් මෙයා සම්පූර්ණ වෘත්තෙන් හරි අඩක්. එතකොට මෙතන වඩාම හොඳයි ඡාප දිග අපිට හොයාගන්න භාගයක් 5d. භාගයක් 5d. එතකොට එනවා භාගයක් අපිට d විශ්කම්භයේ දීලා තියෙන ඉඳලා නැත්නම් 2πr වලින් ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන එනවා 7න් 22 d කියන්නේ 14. 14 සුළු වෙනකොට පුතා මෙතන 2 මෙතන 2 22ට 2 11යි 7 1යි 14 17 2යි මෙතන එන්නේ මීටර් 22ක් තමයි ඡාප දිග.
එහෙමනම් පරිමිතියට එන්නේ 22 එකතු කිරීම 14. ඒ කියන්නේ ඔබේ උත්තරේ එන්නේ 36යි. මීටර් 36යි. ඔන්න ඔහොමයි. මීටර් 36යි. ඊළඟ ප්‍රශ්නේ. තනකොළ වැව් බිම් කොටසේ වර්ගඵලය. ඉතිරි කොටසනේ තනකොළ වවන්නේ. මේ ඉතිරි කොටසේ තනකොළ වවන්නේ. එහෙනම් අපිට පැහැදිලිව පේනවා මේ අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් මේ ඍජු කෝණාංශයේ වර්ගඵලය අඩු වෙන්න ඕන. මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය අපි වෙන වෙනම හොයමු. අර්ධ වෘත්තයේ වර්ගඵලය කියන්නේ පුතා භාගයක් phi r වර්ගය. භාගයක් phi r වර්ගය. මෙයාගේ වර්ගඵලය වෙන්නේ භාගයක් phi r වර්ගය. එතකොට භාගයක් phi කියන්නේ 7න් 22 නේ. මෙතන ඉන්නේ 7න් 22. r කියන්නේ එතකොට 7 මෙතන අරය 7 7 ඒ ටික මෙතන 7ට 7 ඉවත් වෙනවා. ඊට පස්සේ මෙතන 2 ඒවා 11ක් එනවා. එතන මෙතන 77ක් එනවා වර්ග මීටර නේ. ඊට පස්සේ ඍජු කෝණාංශයේ වර්ගඵලය එන්නේ කීයේද? 7 වත් 3ක් එනවා. 4 3 21ක් එනවා එතන වර්ග මීටර. එහෙනම් උත්තරේ එන්නේ 77න් 21ක් අපි අඩු කරනවා. 7න් එකක් 6යි 7න් දෙකක් 5යි. 7න් එකක් 6යි 7න් දෙකක් 5යි. අවසාන උත්තරේ වර්ග මීටර 56යි. වර්ග මීටර 56යි. අන්න එමය. තනකොළ වැව් බිම් කොටසේ වර්ගඵලය සහ වැලි ඇතුළු බිම් කොටසේ වර්ගඵලය අතර අනුපාතය. තනකොළ වැව් බිම් කොටසේ වර්ගඵලය සහ වැලි ඇතුළු බිම් කොටසේ තනකොළ වැව් එක මුලට එන හින්දා 56 මුලට එන්න ඕන. 56 අනු වැලි ඇතුළු එක 21යි. 21 ඔය විදිහට එන්නේ. මේක තව සරල වෙනවද කියලා බලමු. 2 1 3 6 5 11යි. මෙයා 56 3ෙන් බෙදෙන්නේ නැහැ. 2ෙන් බෙදෙන්නේ නැහැ. මේ අවසාන උත්තරේ කොහොමයිනේ? 7ෙන් බෙදෙන්නේ නැහැ. මේ තනකොළ වැව් බිම් කොටසේ වර්ගඵලය. මේ වැලි ඇතුළු බිම් කොටසේ වර්ගඵලය අතර අනුපාතය. ඔන්න ඔහොම. මෙතනට වෙනකන් ලකුණු ප්‍රදානය කරගෙන ගියොත් මෙතන එනවා අනිවාර්යයෙන්ම මේ 22 හොයා ගන්නවට එක ලකුණක් එනවා. ඊට පස්සේ මෙන්න මේ පරිමිතිය සම්බන්ධ ඉදිරිපත් කිරීමට එකයි උත්තරේට එකයි මෙතන ලකුණු 3ක් තියෙනවා. මෙතන 77 හොයා ගන්නවට එකක් තියෙනවා 21 හොයා ගන්නවට එකක් තියෙනවා 56 හොයා ගන්නවට එකක් තියෙනවා මෙතනත් ලකුණු 3ක් තියෙනවා. මෙතනත් ලකුණු 3ක් තියෙනවා. ඊළඟට මෙතන අනුපාතය ඉදිරිපත් කරනවාට මේකට අපි ගත්තොත් මේ අනුපාතය ඉදිරිපත් කරනවට නම් එක ලකුණක් තමයි අපි දැනට දෙන්න පුළුවන්. අපි බලමු. ඒ අනුපාතය තව සරල කරලා ලියුවොත් කීයද වෙදේ? 7ෙන් බෙදලා නේද? 8 වරක් 7 56යි නේ. ඔව් 7ෙන් බෙදෙනවානේ. ඔව් සරල වෙන්න ඕන. මට ඒක දැක්කේ නැහැ. මෙතන 7ෙන් බෙදෙනවා. 21. අනිවාර්යයෙන්ම අනුපාතයක් භාගයක් උත්තරේ තියෙනකොට සරලම වෙන්න ඕන. මෙතන 7 ඒවා 8යි. 8 වරක් 7 56යි. 7 ඒවා 8යි. 7 ඒවා 3යි. ඔන්න මේ බිඳුව හරි. 893. එතකොට අනිවාර්යයෙන්ම එතකොට නම් ලකුණු දෙකක් ලැබෙනවා මෙතන. එතකොට මේකේ ලකුණු දෙකක් එනවා. ඒ කියන්නේ මේ අවස්ථාවට එකක් දෙනවා සරල කරපු අවස්ථාවට එකක් දෙනවා. 3 3 6 7 8 ලකුණු 8ක් මෙතනට ලැබෙනවා. අපි බලමු දැන් ඒකේ ඊළඟ කොටස. ඊළඟ කොටස වෙන්නේ මේක තනකොළ වැව් බිම් කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයේ යුත් ඍජු කෝණාංශාකාර බිම් කඩක් ඒට එකතු කළ යුතු ඇත. මායිම AB වනසේ අර්ධ වෘත්තාකාර බිමට පිටතින් පිහිටනසේ ද මිනුම් සහිතව දල රූප සටහනක් එම රූපය තුළ ඇඳ දක්වන්න. දැන් මේගොල්ලෝ කියන විදිහට
මෙන්න ඍජුකෝණාශාකාර බිම් කඩක් මේක එකතු කරන්න හදනවා තව. ඍජුකෝණාශාකාර බිම් කඩක්. ඒකේ එක මායිමක් AB වනසේ එක මායිමක් AB. AB මායිමක් කියන්නේ මෙයා 14යි. මෙතන 14යි. මෙයාගේ වර්ගඵලය 56යි. 56යි. අපිට ඒතකොට මේ පළල තමයි හොයාගන්න ඕනේ නේ. මේ පළල තමයි අපිට හොයාගන්න ඕනේ. ඒතකොට පළල අපිට හොයාගන්න පුළුවන් 56 14න් බෙදලා. මේ 56 අපි 14න් බෙදනවා. එතකොට දරුවනේ අපිට පේනවා 4 වරක් 4 16 4 වරක් 4 1යි 5යි හරියටම 16 ඉන්නේ. sorry 14යින් හරි 56 14න් අපි බෙදනවා. එතකොට මෙතන එන්නේ හරියටම 4යි. එතකොට මේකේ රූප සටහනේ ඇඳලා පෙන්නන්න ඕනනේ. අර්ධ වෘත්තාකාර බිමට පිටතින් AB මායිමක් වන විදියට AB මායිමක් වන විදියට. එතකොට අපි මෙතන ඇඳලා පෙන්නනවා AB මායිමක් වන විදියට ඔන්න ඔහොම ඉන්නේ. පිටත. ඍජුකෝණාශ්‍රයක් එන්න ඕනේ. මෙතන ඍජුකෝණය මේ දොරවල් දෙක සමානයි මේ දොරවල් දෙක සමානයි කියලා අපි දාමු. මෙයා කීයද එතකොට මීටර 4යි. ඔන්න. එතකොට මෙතන ලකුණු ලැබෙන්නේ මේ 4 හොයා ගන්නවට එකක් හම්බ වෙනවා. මේ රූපේ අඳිනවට එකක් හම්බ වෙනවා. ඒ අනුව තමයි ලකුණු දෙක ලැබෙන්නේ. රූපේ අඳිනවට එකක් හම්බ වෙනවා. එතකොට අතන අපිට පළවෙනි එකේ 3යි 6යි 7යි 8යි දැන් 2යි ලකුණු 10යි. ඒ අනුව බලන්න ලකුණු 10න් කීයද කියලා ඔයගොල්ලන් මේක උපය ගත්තේ. ලකුණු 10න් කීයද කියලා. right. ගැටලුවක් තියෙනවා ඒකම අහන්න. දැන් අපි එනවා පුතා ප්‍රශ්නාංක 3ට. අපි කතා කරන්න හදන්නේ ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 ප්‍රතිශත සම්බන්ධව තමයි ගොඩ නැගෙන්නේ. ඒකේ B කියලා කොටස් දෙකක් තියෙනවා. අපි බලමු. මේකේ මූල්‍ය ආයතනයක් 112ක වාර්ෂික සුළු පොලිය යටතේ ණය ලබා දෙයි. සුමිත් එම ආයතනයෙන් රුපියල් 80000ක ණය මුදලක් ලබා ගත්තේ වසර 3ක් අවසානයේ ණයෙන් නිදහස් වීමේ බලාපොරොත්තු වෙනි. වර්ෂයකදී ගෙවිය යුතු පොලි මුදල කීයද කියලා අහන්න. එහෙනම් පුතේ අපි කරන්නේ 80000 ගුණ කරනවා 80000 ගුණ කරනවා 112යි. 80000 ගුණ කරනවා 112යි. 112යි. වර්ෂයකට පොලිය 112යි ඉඳලා අපි එතන එනවා 100යි. මෙතන බිඳු දෙක අයින් ගියාම 800යි. එතකොට එන්නේ 812. 12 වරක් 8 96යි. අගට බිඳු 2යි. ඒ කියන්නේ රුපියල් 9600යි. හරි? 9600යි. වර්ෂ 3ක් අවසානයේදී ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කීයද කියලා අහනවා. ඉතින් ණයෙන් නිදහස් වෙන්න නම් අනිවාර්යයෙන්ම ණය මුදල ගෙවිය යුතුමයි. නේ? එතකොට මෙතන එන්නේ ණය මුදල රුපියල් 80000 එනවා. 80000ට එකතු වෙනවා. වර්ෂයකට පොලිය රුපියල් 9600යි. ඒ 9600ේම අවුරුදු 3ක පොලිය තමයි මෙතනට එන්නේ. එතකොට එන්නේ 80000ට එකතු වෙනවා දරුවනි 9600ව 3ක්. 3 වරකයි 18න් එකක් ඉතුරුයි. 9 වරක් 3 27යි 1යි 28යි. 3 වරකයි 18යි 9 වරක් 3 27යි 1යි 28යි 28800ක් එකතු වෙනවා.
එතකොට 80000ට 28800ක් එකතු වෙනවා. මෙතන එන්නේ 8යි 800යි ඊළඟට එනවා 8යි ඊළඟට 10යි. ඒ කියන්නේ දරුවනේ රුපියල් 108800ක් ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන. 108800ක්. නැත්තම් 108800ක් ගෙවන්න ඕන. මෙම ආයතනයෙන් ණය නොගෙන වෙනත් ආයතනයකින් අවුරුදු 4න් ගෙවීමට මෙම ණය මුදල ලබා ගත්තේ නම් රුපියල් 32000ක පොලි මුදලක් ගෙවිය යුතු වේ. මෙම දෙවන ආයතනයේ අය කරන වාර්ෂික සුළු පොලි අනුපාතය කොච්චරද කියලා අහන්නේ. මේ සුළු පොලි අනුපාතය. එතකොට මේ ඉන්නේ අවුරුදු 4කට පොලියනේ 32000. අවුරුදු 4කට. එතකොට අපි කරන්නේ අවුරුද්දකට පොලිය බලන්න 32000 බෙදනවා. මේ 32000 බෙදනවා දරුවනි අපි 4ෙන්. එතකොට අවුරුද්දට පොලිය එන්නේ රුපියල් 8000යි. පොලි ප්‍රතිශතය හොයන්නේ 8000 අපි බෙදනවා ණය මුදල වෙන්නේ 80000කට අවුරුද්දකට පොලි 8000යි. එහෙනම් 100කට කොච්චරක්ද කියලා තමයි අපි හොයන්න හදන්නේ. 100කට අවුරුද්දට පොලි අපි හොයන්නේ. එතකොට මෙතන අපිට සුළු වෙනවා 1000න් බෙදුවාම 8යි 1000න් බෙදුවාම 80යි ඊට පස්සේ 8න් බෙදුවාම 1යි මෙතන 8න් බෙදුවාම 10යි 10න් බෙදුවාම 1යි 10න් බෙදුවාම 10යි පොලි ප්‍රතිශතය දරුවනි 100% තමයි උත්තරේ එන්නේ 110යි 110යි මේක අපි ලකුණු ප්‍රදානය කරොත් මෙතන අනිවාර්යයෙන්ම මේ 80000 100ට 12න් ගුණ කරන බව පෙන්නනවට 1යි උත්තරේට 1යි මෙතන ලකුණු 2යි ඊළඟට මෙතන මෙන්න මේ 28800 හොයා ගන්නවට 1යි 108800ට 1යි එතන ලකුණු 2යි ඊළඟට 8000 හොයා ගන්නවට 1යි 8000 80000න් බෙදලා 100ට 100න් ගුණ කරන බව පෙන්නනවට 1යි ඊට පස්සේ උත්තරේට 1යි එතන ලකුණු 3යි එතකොට 2යි 4යි ලකුණු 7ක් මෙතන ප්‍රධානය වෙනවා ලකුණු 7ක් මෙතන තියෙනවා අපි එනවා දැන් ඒකේ B කොටසට අපි ඒකේ B කොටසට එමු දරුවනේ ඒකේ B කොටසට ආවොත් ඒක වෙනස්ම ගැටලුවක්. දින 10ක් තුල තාප්පයක් බැඳීමට මිනිසුන් 12 දෙනෙකු අවශ්‍ය වේ. නමුත් මුල් දින 10 තුල වැඩ කළේ මිනිසුන් 6 දෙනෙකු පමණි. තවත් දින 4කින් තාප්පය බැඳ නිම කළ යුතු ඇත. ඒ සඳහා වැඩිපුර මිනිසුන් කී දෙනෙක් මෙම දින 4 තුල යෙදවිය යුතුද? කුංචි වගුවකට යමු නේද? එතකොට මේක වඩා අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. පුංචි වගුවකට යනවා මෙතන මිනිසුන් ගාන දින ගාන මිනිස් දින ප්‍රමාණය කියලා අපි ගමු. මේ වගුවකට යමු. දින 10කදී නේ දින 10කදී ඔන්න බලන්න මේකේ කියනවා දින 10කදී මිනිසුන් 12 දෙනෙකුට මේ කාර්යය කරන්න ගතවන කාර්ය ප්‍රමාණය 12 වරක් 10 120යි මිනිස් දින. හරිනේ. මිනිස් දින 120යි. අපිට පැහැදිලිව පේනවා මේ කාර්යය කරන්න මිනිස් දින 120ක් යාත්ලට යනවා ඇස්ටිමේට් කරපු විදියට. ඊළඟට නමුත් මුල් දින 10 තුල මුල් දින 10 තුල වැඩ කළේ මිනිසුන් 6 දෙනයි. ඒ 6 දෙනා එතකොට කරපු කාර්ය ප්‍රමාණය කොච්චරද? 6 ගුණ කිරීම 10 මිනිස් දින 60ක කාර්ය ප්‍රමාණයක් තමයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ. නේ? මිනිස් දින 60ක කාර්ය ප්‍රමාණයක් කරේ හරියටම වැඩෙන් භාගයයි කරලා තියෙන්නේ. එතකොට ඉතුරු වෙනවා කාර්ය ප්‍රමාණය දරුවනි 120න් 60ක් අඩු කරාම ඔයගලන්ට පේනවා මිනිස් දින 60ක කාර්ය ප්‍රමාණයක් ඉතිරි. තව දින 4න් වැඩේ ඉවර කරන්නත් ඕන. තව දින 4න් ඉවර කරන්න ඕන.
එතකොට අපි මේක දින 4න් ඉවර කරන්න නම් අපි මේක දින 4න් ඉවර කරන්න නම් තව මිනිසුන් කී දෙනෙක් අපේ ඒ සඳහා අවශ්‍ය මිනිසුන් ගාන අපි බලමු. දින 4න් ඉවර කරන්න නම් 60 අපි බෙදනවා 4න්. එතකොට මිනිසුන් 15ක් අපිට අවශ්‍යයි. 15ක්. නමුත් ඉන්නේ මිනිසුන් කී දෙනයිද? ඉන්නේ මිනිසුන් 12 දෙනා. ඒ සඳහා වැඩිපුර මිනිසුන් කී දෙනෙක්ද යොදවන්න ඕනේ? එහෙනම් උත්තරේ 15න් 12 අඩු කරා උත්තරය 3යි පුතේ. උත්තරේ 3යි. උත්තරේ 3යි. එයානෝ මේකට ලකුණු ප්‍රදානය කරොත් පළවෙනිම ඔබ මෙන්න මේ මිනිස් දින 60 හොයා ගන්නවට එකක් හම්බ වෙනවා. ඊළඟට ඕගොල්ලෝ මේ 15 හොයා ගන්නවට එකක් හම්බ වෙනවා 3ට එකක් හම්බ වෙනවා අවසාන උත්තරේට. ඒ අනුව තමයි ලකුණු 3 ලැබෙන්නේ. අතන 7යි මෙතන 3යි ලකුණු 10යි. ඒ අනුව අන්න ඕගොල්ලෝ සමස්ත ලකුණු ඒ ගැටලුවේ ඔබ උපයාගත් ලකුණු ගාන දාන්න. උපයාගත් ලකුණු කීයද කියලා දාන්න. හරි. අපි එනවා ප්‍රශ්න අංක 4ට. පුතාලට යම් මොහ ගැටලුවක් තියෙනවනේ ඒ මොහොතේම අහන්න ඕන. හරි. අපි යමු ප්‍රශ්න අංක 4ට. අපි එන්නේ ප්‍රශ්න අංක 4 කුලක සම්භාවිතාවය. සර්ව සම භාජන 7ක් අතරින් 3ක රතු කැකුළු සහල්ද ඉතිරි භාජනවල සුදු කැකුළු සහල්ද ඇත. සර්ව සම භාජන 7ක් අතරින් 3ක රතු කැකුළු සහල් ඉතිරියේ සුදු කැකුළු සහල් ඇත. නිමල් මෙම භාජන අතරින් අහඹු ලෙස භාජනයක් තෝරා ඉන් සහල් මිටක් ඉවතට ගනී. එම අවස්ථාවේ ප්‍රතිඵලයට අදාළ රුක් සටහන අසම්පූර්ණ රුක් සටහනක් පහත දැක්වේ සම්පූර්ණ කරන්න. රතු කැකුළු සහල් මෙතනට එන්නේ එතකොට සුදු කැකුළු. සුදු කැකුළු සහල් භාජන. මෙතන එන්නේ 7න් එතකොට 3යි. එතන අපි ලකුණු ප්‍රදානය කරගෙන මෙයන් මෙතනට පුතේ ඔබ ලිව්වනම් මේ හරියට 1යි මෙතන ඔබ හරියට ලිව්වනම් 1යි එතන ලකුණු 2යි. හරිනේ. ඔය විදියට එන්නේ. නිමල්ට පසු කමලා ඉහත භාජනයේ අතරින් අහඹු ලෙස භාජනයක් තෝරා ඉන් සහල් මිටක් ගනී. එම අවස්ථාවට අදාළ ප්‍රතිඵල ඇතුළත් කරමින් ඉහත රුක් සටහන දීර්ඝ කරන්න. මේක දීර්ඝ කරන්න. නිමල්ට පසු කමලාද ඉහත භාජන අතරින් අහඹු ලෙස භාජනයක් තෝරා ඉන් සහල් මිටක් ගනී. එම අවස්ථාවට අදාළ ප්‍රතිඵල ඇතුළත් කරමින් ඉහත රුක් සටහන දීර්ඝ කරන්න. සුදු කැකුළු සහල් තියෙනවා. භාජන 7කින් 3ක් තියෙන්නේ රතු කැකුළු. 3ක් තියෙන්නේ රතු කැකුළු. ඊට 4ක් තියෙන්නේ සුදු කැකුළු භාජන. හරිනේ. නිමල් මෙම භාජන අතරින් අහඹු ලෙස භාජනයක් තෝරා ඉන් සහල් මිටක් ඉවතට ගනී. සහල් මිටක් ඉවතට ගනී. භාජනයක් තෝරා. එම අවස්ථාවේදීම ප්‍රතිඵලයට අදාළ හරි. නිමල්ට පසු කමලාද ඉහත භාජන අතරින් අහඹු ලෙස භාජනයක් තෝරා ඉන් සහල් මිටක් ඉවතට ගනී. එම අවස්ථාව. දැන් මේකේ මේ භාජනයේ ඉවතට ගන්නෑ. මේකේ භාජනයේ ඉවතට ගන්නෑ නේ. භාජනයේ අතරින් සහල් මිටක් ඉවතට ගන්න. අදාළ ප්‍රතිඵලය අතරින් දීර්ඝ කරන්න. මේක ප්‍රතිස්ථාපනයක් රහිත අවස්ථාවක් නෙවෙයි. මේක භාජනයක් මෙතන කියවෙන්නේ නැහැනේ භාජනය ඉවතට ගන්නවා කියලා. මේ භාජන තුන අතරින් භාජන මෙතන කියන අහඹු ලෙස භාජනයක් තෝරා
ඉන් සහල් මිටක් ඉවතට ගනී. එහෙමනම් මේක අපිට මෙහෙමයි දීර්ඝ වෙන්නේ. මෙතන අපි ගත්තොත් එහෙම මෙතන රතු කැකුළු සහල් භාජන මම මකන්නම් දැනට. මේකත් මේ විදිහට දීර්ඝ වෙනවා. මේකෙත් මම කෙටියෙන් ලියන්න රතු කැකුළු මෙතන ඉන්නේ සුදු කැකුළු රතු කැකුළු සුදු කැකුළු නේ රතු කැකුළු සුදු කැකුළු මේක එතකොට රතු කැකුළු ලැබීමේ සම්භාවිතාවය 7න් 3යි නේ නිමල් මෙම වාජන අතරින් අහඹු ලෙස වාජනයක් තෝරා ඉන් සහල් මිටක් ඉවතට ගනී. ඔව්. එතකොට මෙතන සුදු කැකුළු ලැබීමේ සම්භාවිතාවය මේ කාටද මේ නිමල්ට නෙවෙයි මෙතන කමලාට හරි. මේ දෙවෙනි අවස්ථාවේ වෙන්නේ කාටද? දෙවෙනි අවස්ථාව එන්නේ මෙතන කවුරුද ගන්නෙ මේකේ? කමලා. නිමලා කමලා හරි. එතකොට මෙතන එන්නේ 7න් 4යි. 7න් 4යි. රතු කැකුළු මෙතන එන්නේ 7න් 3යි. මෙතන 7න් 4යි. නේ? ඔන්න ඔය විදිහට තමයි දීර්ඝ වෙන්න ඕනේ. නිමල්ට සුදු කැකුළු සහල් සහිත භාජනයක්ද කමලාට රතු කැකුළු සහිත භාජනයක්ද ලැබීමේ සම්භාවිතාවය. එකක් තියෙන හැබැයි භාජනයක් කියලා කියන්නේ නේ වාජනයක්. නිමල්ට මෙම වාජන අතරින් අහඹු ලෙස වාජනය තෝරා. අහඹු ලෙස වාජනය තෝරා ඉන් සහල් මිටක් ඉවතට ගනී. එම අවස්ථාවේ ප්‍රතිඵලය නිමල්ට පසු කමලයට වාජන අතරින් අහඹු ලෙස වාජනයක් තෝරා අහඹු ලෙස වාජනයක් තෝරා ඉන් සහල් මිටක් ඉවතට ගනී. එම අවස්ථාව නිමල්ට සුදු කැකුළු සහල් සහිත වාජනයක්ද කමලාට රතු කැකුළු සහිත වාජනයක්ද ලැබීමේ සම්භාවිතාවය. පොඩි ගැටලුවක් මතුවෙනව නේද මේකෙම? මේක මේ වාජනය ගත්ත වාජනේ දානවද නැද්ද කියලා මොකක්වත් සඳහනක් කරලත් නැහැ. සර් ඔව්. ඕකේ සර් හතරවෙනි ප්‍රශ්නෙත් ඔය මේ නිමලයි නිමල්ලුයි කමලයි ගැනම තමයි තියෙන්නේ. හතරවෙනි කොටසේ. පොඩ්ඩක් බලමු හතර. ඒතර ඒකේ අර වාජන දෙකම එන අවස්ථාව තියෙනවා. අර කොටු දැල්ලට දාලා තියෙන්නේ. නිමල්ට සුදු කැකුළු සහල් සහිත භාජනයක්ද කමලාට රතු කැකුළු සහිත භාජනයක්ද ලැබීමේ සම්භාවිතාවය. මට පොඩ්ඩක් මෙන්න මේ ෆෝල්ඩ් එකට මම දාන්න කරනවා විනාඩියක් වෙන්න. එතකොට මේකේ නිමල්ට සුදු කැකුළු සහල් සහිත භාජනයක්ද කමලාට රතු කැකුළු සහල් සහිත භාජනයක්ද ලැබීමේ සම්භාවිතාවය. ඊළඟට නිමල් හා කමලා යන දෙදෙනා සහල් අඩංගු භාජන තෝරා ගැනීමට අදාළ නියැදි අවකාශයේ කොටු දැලේ දැක්වේ. එම දෙදෙනාම එකම භාජනයේ තෝරා ගැනීම කියලා තියෙනවා නේද?
එකම භාජනයේ තෝරා ගැනීම සිද්ධිය කොටු දැලේ ලකුණු කර දක්වන්න. ඒක තමයි. දැන් මෙතනින් තමයි ඒක අපිට තීරණය කරන්න වෙන්නේ. මෙතන එකම භාජනයේ ඒ කියන්නේ ප්‍රතිස්ථාපනයක් රහිත මේ කියන්නේ නැවත දාලා මේක ගත්තාම නැවත දානවා. දැන් මෙතන හැබැයි මුල කියවනකොට ඒ අදහස අපිට එන්නේ නැහැ. හරි. එහෙනම් පැහැදිලි මේ විදිහට තමයි ගන්න වෙන්නේ. මට මේ ගැටලුවේ මුල් ටික විතරයි පෙවුනේ. ඔන්න ඔහොම එන්න ඕනේ. එතකොට දීර්ඝ වෙන්න ඕන මේ විදිහට මේක 7න් 3යි 7න් 4යි 7න් 3යි 7න් 4යි. ඊළඟට එන්නේ මේ දෙවෙනි එකේ අපි උත්තරේ ගත්තොත් දෙවෙනි එකේ උත්තරේ ගත්තොත් අහන්නේ මොකද්ද? දීර්ඝ කරා ඊළඟට අපෙන් අහනවා නිමල්ට සුදු කැකුළු සහල් සහිත භාජනයක්ද කමලාට රතු කැකුළු සහිත භාජනයක්ද ලැබීමේ සම්භාවිතාවය. ඉතින් මෙයාගේ අපි ප්‍රතිඵල ටික ඕන මෙතන ලියාගත්තොත් මෙයාගේ රතු වෙන්නේ මෙතන රතු ඊට පස්සේ මෙතන එනවා රතු සුදු මෙතන එනවා සුදු රතු මෙතන එනවා සුදු එතකොට එහෙනම් කියන්නේ නිමල්ට සුදු කැකුළු කමලට රතු කැකුළු මෙන්න මේ අවස්ථාව. එතකොට ඒකට අදාළ ප්‍රතිඵල එන්නේ ඒ අත්ෝස්සේ තියෙන සම්භාවිතා ගුණිතය. ඒ කියන්නේ 7න් 4 ගුණ කිරීම මෙතන 7න් 3. ඔන්න. එතන 4ක් 7 49යි 4 වරක් 3 12යි උත්තරේ එන්නේ 49න් 12. නේ 49න් 12 තමයි ඔබේ උත්තරේ එන්නේ. 9 4යි 13 3යි 4යි අපි දෙන්නේ. අතින් දෙන්නේ නැහැ නේ. මෙතන එන්නේ 49න් 12. අපි මෙතනට ලකුණු දාගෙන යමු ඉස්සල්ලා. මෙතන ලකුණු ප්‍රදානය කරොත් මෙතන ලකුණු දෙක හරි. ඒක පළවෙනි එක මේ හැම අත්තකටම එකයි. හැම අත්තකටම කියන්නේ මේ අවස්ථාවට එකයි මේ අවස්ථාවට එකයි එතන ලකුණු දෙකයි මේකටත් ලකුණු දෙකයි මේකට ලකුණු දෙකයි මේකට හැබැයි දෙකක් දෙන්න කමන්නේ බලන්න දැනට දෙකයි හරි කොහොමයි ඊළඟ ප්‍රශ්නෙට යමු ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 4 රෝම ඉලක්කම් අංක 4 නිමල් හා කමලා ප්‍රශ්න අංක 4 නිමල් හා කමලා යන දෙදෙනා සහල් අඩංගු භාජන තෝරා ගැනීමට අදාළ නියැලී අවකාශයේ කොටු දැලේ දැක්වේ. එම දෙදෙනාටම එකම භාජනය තෝරා ගැනීමේ සිද්ධිය කොටු දැලේ ලකුණු කරන්න. එකම අවස්ථාව. එහෙමනම් දරුවනි මේ විදියට එන්නේ. එකම අවස්ථාව පෙන්වන්නලු මෙන්න මේ ටික විකරණයේ ඔස්සේ තියෙන ප්‍රතිඵල ටික තමයි ඔයගොල්ලෝ වට කරලා පෙන්වන්න ඕනේ. විකරණයේ ඔස්සේ තියෙන ප්‍රතිඵල ටික. කොටු දැලේ ලකුණු කර දක්වන්න. භාජනයේ තෝරා ගැනීම සිද්ධි කොටු දැලේ ලකුණු කරන්න. හරි. දෙදෙනාම එකම භාජනයේ තෝරා ගැනීමේ සම්භාවිතාවය කොටු දැල ඇසුරෙන් හොයන්නලු. එතකොට මෙතන සම්භාවිතාවය වෙන්නේ 3යි. මෙතන එනවා 1 2 3 4 5 6 7. 4කට 49න් 7යි. ඔබේ උත්තරේ 49න් 7යි. ඉතින් තව සරල වෙනවනේ 4ක් 7. මෙතන 3යි 6යි 7යි 4ක් 49න් 7යි කියන්නේ පුතා. මේක අපිට ඕන නම් 7න් 1යි කියලා දාන්නත් පුළුවන්. මේක හෝ 7න් 1යි. මේ උත්තර දෙකම හරිය. මේ උත්තර දෙකම හරි. එතකොට මෙතන ලකුණු ලැබෙනවා. ඉස්සල්ලා අපිට ලකුණු 2 4 6ක් හම්බුණා. මේකට ලකුණු 2යි මේකටත් ලකුණු 2යි නේ මේකටත් 2යි ඒ අනුව ලකුණු 10න් කීයද කියලා දාන්න. ලකුණු 10යි.
මේ ප්‍රශ්න පත්‍රය ඔබ දන්නවා අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනයේ හැමෝගෙම එකතුවකින් සකස් කරගත්ත මූලාකෘති ප්‍රශ්න පත්‍රයක්. සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය වෙනස් වෙන 2016 දී අපිට හඳුන්වලා දුන්නු මූලාකෘති ප්‍රශ්න පත්‍රය ගුණාත්මකයි විෂය නිර්දේශයට අනුකූලයි අත්‍යවශ්‍ය ගුණ සංකල්ප මත තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රය සකස් කරලා තියෙන්නේ. අනිකුත් ප්‍රශ්න පත්‍රات මම ඔබට ඒ වගේම දාලා ඇති. ඒවත් ඔබ මේ විදිහටම කරන්න. අපි මේකේ සෙකන්ඩ් පේපර් එක පුතේ අද සාකච්ඡා කරනවා. අද උදේ පොඩ්ඩක් මේ වෙලාව දැන් මේමයි මම සමහර වෙලාවන් දානවා ඉදිරියේදී දැන් මම පුළුවන් අය එක්කෙනා දෙන්න හරි කමන්නේ සම්බන්ධ වෙන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න මේක රෙකෝඩින් එකක් යනවා අනිත් අයට ඊට පස්සේ පුළුවන් රෙකෝඩින් එක බලන්න. හරි? ඒ වගේ අපි මේක කරගෙන යමු. එතකොට මෙතන එනවා ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 5ට අපි එන්න හදන්නේ. ප්‍රශ්නාංක 5 වටප්‍රස්ථාරය චිත්‍ර නැටුම් සංගීතය නාට්‍ය සාහිත්‍ය යන සෞන්දර්ය විෂය සඳහා පන්තියක සිටින සිසුන් බෙදී ගිය ආකාරයේ රූපේ වටප්‍රස්ථාරයේ මගින් දැක්වේ. සංගීතයේ තෝරාගත් ශිෂ්‍ය සංඛ්‍යාව චිත්‍ර තෝරාගත් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් හරි අඩකි. සංගීතයේ තෝරාගත් ශිෂ්‍ය සංඛ්‍යාව චිත්‍ර තෝරාගත් එනම් මෙතන අනිවාර්යයෙන්ම අංශක 45යි. නේ? හරි අඩකි. සංගීතයේ තෝරාගත් ශිෂ්‍ය සංඛ්‍යාව නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණේ කීයද කියලා අහන්න. ඒ කියන්නේ 90 බෙදීම 2 උත්තරේ අංශක 45යි. ඒක තමයි උත්තරේ. නාට්‍ය තෝරාගත් ඊළඟට කියනවා නාට්‍ය තෝරාගත් ශිෂ්‍යයින් නිරූපිත කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 120කි. නාට්‍ය චිත්‍ර නැටුම් සංගීත. ඒ කියන්නේ නාට්‍ය මෙතන කෝණේ දෙනවා අපිට 120යි කියලා. 120කි. සාහිත්‍ය තෝරාගත් ශිෂ්‍යයින් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණේ විශාලත්වය සොයා. මෙතන නැටුම් සංගීත නාට්‍ය සාහිත්‍ය මේක මෙතන තව එකක් තියෙනවානේ චිත්‍ර නැටුම් සංගීත මේ ටික අපෙන් අහන්නේ. 120කි. ඊට පස්සේ අපෙන් අහනවා සාහිත්‍ය තෝරාගත් ශිෂ්‍යයන් නිරූපණයේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයා අදාළ ප්‍රදේශයේ ලකුණු කරන්නලු. එහෙනම් පැහැදිලිව අපි 360න් අපි අඩු කරනවා අර ටික එකතුව. කවුද එකතුව 90 60 ඊට පස්සේ 45 ඊට පස්සේ 120 ওই ටික අපි අඩු කරනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා 360න් අපි අඩු කරනවා මේ ටික එකතුව. එතකොට 5යි 9යි 6යි 15යි 15යි 4යි 9යි 6යි 15යි 15යි 4යි 19 19 20යි 21කින් එක දෙකක් ඉතුරුයි 2 1යි 3යි 315යි. හරිනේ? 5යි 4යි 5යි 6යි 12යි 12යි 9යි 21කින් 2යි 315 මෙතන 10න් 5 5යි මෙතන 5යි 5න් එකක් 4යි 5න් එකක් 4යි. ඒතර අංශක 45යි නේ පුතා. මෙයාත් අංශක 45යි. 45යි. ඔන්න උතන්ට ආවා. අපි බලමු එතනට වෙනකන් ලකුණු ටික. එතනට එන්නේ මෙහෙමයි ලකුණු. මෙතන අනිවාර්යෙන් ලකුණු දෙකක් දෙනවා. මෙතන එකක් එනවා. මේ අඩු කරනවට එකයි උත්තරේට එකයි. මෙතන ලකුණු දෙකක් ලැබෙනවා. හරි? ලකුණු දෙකක් ලැබෙනවා. අපි එනවා ඊළඟට ඒකේ තුන්වෙනි කොටසට. සිසුන් 8 දෙනෙකු නාට්‍ය තෝරාගෙන ඇතනම් පන්තියේ සිටින මුළු ගාන. සිසුන් 8 දෙනෙකු නාට්‍ය තෝරාගෙන තියෙනවා. සිසුන් 8 දෙනෙකු නැටුම් නාට්‍ය නෙවෙයි නැටුම්. එතකොට අපෙන් අහන මුළු පිරිස. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම සම්බන්ධයක්. ඒ කියන්නේ අංශක 60ක් කියන්නේ සිසුන් 8යි. අංශක 60ක්. අන්නේ පන්තියේ සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 360ක් කොච්චරද කියලා. ඉතින් මෙතන අපිට පැහැදිලිව පේනවා 6 ගුණයක්. 6 ගුණයක්. එහෙනම් මෙතනත් අපි ගුණ කරනවා 6. 6 වරක් 8 48යි. සිසුන් ගාන 48යි. සිසුන් ගාන 48යි. එතකොට එතනත් ලකුණු දෙකක් ලැබෙනවා. ඒකටත් ලකුණු දෙකයි. නේ 2 2 2 දැන් 6ක් ආවා.
මම හිතන්නේ ඔබ ඒක ලකුණු කරගන්න ඇති. හරි. ඊළඟ ප්‍රශ්නෙට අපි එනවා. ඊළඟ ප්‍රශ්නේ කිසියම් විෂය දෙකකට අයත් ශිෂ්‍ය සංඛ්‍යාව අනෙක් විෂය 3ට අයත් ශිෂ්‍ය සංඛ්‍යාවට සමාන වේ. කිසියම් විෂය දෙකකට අයත් ශිෂ්‍ය සංඛ්‍යාව අනෙක් විෂය 3ට අයත් ශිෂ්‍ය සංඛ්‍යාවට සමාන වේ. මේ විෂයන් දෙක මොකක්ද? ශිෂ්‍ය සංඛ්‍යාව ගුවම කෝණ වලින් අපිට මේක ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නේ? ශිෂ්‍ය සංඛ්‍යාව. අපි මෙතනින් කෝණ වලින් පොඩ්ඩක් බලමු. මෙතන අපිට ගත්තොත් මෙයා 120යි. මෙතන 120යි, මෙයා 45යි, මෙයාත් 45යි. ඒ කියන්නේ දෙකක එකතුව ඉතුරු තුනේ එකතුවට සමානයිලු. දෙකක එකතුව ඉතිරි තුනේ එකතුවට සමානයිලු. දෙකක එකතුව ඉතිරි තුනේ එකතුවට සමානයි. කීයද? 150. එතන 90යි, 120යි, 60යි, 180යි. හරිනේ? මේ තියෙන්නේ 120යි 60යි. 120යි 60යි එකතු වුණාම 180යි. නේ? 120යි 60යි එකතු වුණාම 180යි. එතකොට 180යි මේ තුන් දෙනාගේම එකතු 180යි. එහෙනම් හරි. මොකක්ද එන්නේ? ඒ උත්තරේ තමයි නැටුම් සහ නාට්‍ය. මේ නාට්‍ය. නැටුම් සහ නාට්‍ය තෝරා ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව තමයි අපිට මේ විදිහට එන්නේ. නේ? එහෙනම් ඔබේ මෙතන උත්තරේ එන්න ඕන. ශිෂ්‍ය සංඛ්‍යාව හොය ඉන්න ඕනේ නෑ. මෙතන උත්තරේ එන්නේ නැටුම් හා නාට්‍ය. නේ? මෙතන ඔබේ උත්තරේ එන්න ඕනේ නැටුම් හා නාට්‍ය. සංඛ්‍යාව සමාන වේ විෂයන් දෙක. නැටුම් සහ නාට්‍ය. නැටුම් සහ නාට්‍ය. එතනට ලකුණු දෙකක් අපි දුන්නොත් තව මම හිතන්නේ ලකුණු දෙකක් ඉතිරි වෙනවානේ. ලකුණු දෙකක් එනවා. ඒ ලකුණු දෙක අපිට දෙන්න වෙනවා මේ තැන් වලට. ලකුණු දෙකක් ඉතිරි වෙනවා. අපි පළවෙනි එකේ මෙතන හරියට මෙතන 2යි දුන්නේ. ඊට පස්සේ මෙතනට දුන්නේ ලකුණු 2යි. ඒ අදාළ ප්‍රදේශයේ ලකුණු කරන්න. තෝරා ශිෂ්‍ය නිරූපණය කරන කේන්ද්‍රික කෝණයේ විශාලත්වයේ සොයා මෙතනට ලකුණු දාන්න පුතා මෙහෙම. මෙතනට එනවා ලකුණු කරනවටත් තියෙනවා ලකුණක්. මේ ලකුණු කරනවට සාහිත්‍යයේ මෙන්න මෙතන ලකුණු කරනවට එක ලකුණක් දෙන්න. එක ලකුණක් දෙන්න. අතන ඊට පස්සේ 360න් අඩු කරනවට එක ලකුණක් දෙන්න. මේ 360න් අඩු කරනවට එකක් දෙන්න. ඊට පස්සේ උත්තරේට එකක් දෙන්න. මෙතනට එකක් දෙන්න. එතකොට එතන ලකුණු 3යි අපි 2යි දුන්නේ. ඊළඟට මෙතනට ඉතුරු ලකුණ දෙන්න. මෙතනට අපි ගන්න පුළුවන් ඉතුරු ලකුණ තව එක ලකුණක් තියෙනවා. ඒක තමයි මෙතනට දෙන්නේ. සිසුන් 8 දෙනෙක් නැටුම් තෝරා ගන්න එකේ ශිෂ්‍ය සංඛ්‍යාව අහනවනේ. ඒකෙදි අර තුනෙන් ගුණ කරන බව පෙන්නනවට. ඒ කියන්නේ කෙලින්ම මේක 120 3යි කියලා තුනෙන් ගුණ කරන බව පෙන්නනවට එකයි. උත්තරේට එතනට ලකුණු දෙකක් දෙන්න. 2යි 1යි දෙන්න. ලකුණු 3යි. ලකුණු 3යි. එයano 3යි 3යි 6යි 7යි 8යි ඊළඟ එකට 2යි 10යි. ලකුණු 10 හදාගන්න වෙන්නේ මේ විදිහට තමයි. ඒ අනුව තමයි මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100 ගොඩ නැගෙන්නේ. ඉතා පහසු ආකාරයට සකස් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ සැරේත් ඔය වගේ ෆස්ට් පේපර් එකක් තමයි ඔබට මුණ ගැහෙන්න තියෙන සම්භාවිතාවය තියෙන්නේ. හැබැයි සෙකන්ඩ් පේපර් එක නම් ඊට හාත්පසින් වෙනස් වෙන්න පුළුවන්. අපි ඒ ගැන
කතා කරමු සෙකන්ඩ් පේපර් එක ගැන. අපි අද රාත්‍රියේ මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ රාත්‍රී 8ට මුණ ගැහෙන්න. සෙකන්ඩ් පේපර් එකේ ෆස්ට් ඒ පාර්ට් එක එතකොට සූදානම් කරගන්න නේ. සෙකන්ඩ් පේපර් එකේ ඒ පාර්ට් එක සූදානම් කරගන්න. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරලා ඊට පස්සේ වෙලා වෙන විදිහට B කොටසට යනවා. තව මම ඔයගලන්ට ජ්‍යාමිතික ගැටලු දාලා ඇති. ඒ ජ්‍යාමිතික ගණන් හදන්න. ඒ ගැටලු දැන් මතුවේ සාමාන්‍ය පෙළ නිර්දේශයට අනුකූල අවස්ථා තමයි ඔක්කොම තියෙන්නේ එකේ. ඉතින් මේ B කොටස, A කොටස මේක නියමිත වේලාවට අනුව හදලා තියෙනවා නම් වඩා හොඳයි. හරි? මේ ප්‍රශ්නය මේ ගැන අවධානය යොමු කරන්න. right. එවනම් දරුවනි අපි අදට මෙතන මේ අද උදේ වරුවට මෙතනින් නවත්තමු. නැවත ඔයගොල්ලන් මම රාත්‍රී 8ට මුණ ගැහෙනවා. පන්ති තීන ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. මෙතන ඔබට නිදහස් වෙලාවක් නම් ඒ මොහොත ඒ අය සම්බන්ධ වෙන්න. අනිත් අයට අපි රෙකෝඩින් එක දාමු. හරි. ඔබේ එහෙමනම් අපි රාත්‍රී 8ට මුණ ගැහෙමු. සුබ දවසක්.